සාදුනාදයක් පවත්වමු. තිසරණ පංචශීල සමාදානයේ සඳහා ශබ්ද නගල නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि ततियम्पि बुद्धं शरणं गच्छामि ततियम्पि धम्मं शरणं गच्छामि ततियम्पि संघं शरणं गच्छामि पानातिपाता विरमणि सिक्खापदं समादियामि අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධම්මං අතිදුර්ලභං වාසනාවන්ත ගුණපුරණ කාරුණික පින්වත්නි, අද දවසේ තම ජන්මදිනය සිහිපත් කරන කුරුණෑගල පදිංචි අපේ පින්වත් සෝමසිරි දොස්තර මහත්මයාණන් තම දියණියන් ඇතුළු ඥාති හිතයිසීන් පිරිවරාගෙන ඊයේ රාත්‍රී කාලයේ පටන් උතුම් පින්කම් සමුදායක් සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කරගත්තා. ඊයේ සවස් කාලයේහි බෝ සමිඳුන් අභියස චෛත්‍යරාජානන් වහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස මල් පහන් සුවඳ සිසිල් පැන් ගිලන්පස පූජාවන් තැන්පත් කරමින් බෝ සෙවණෙහි ඒ සියලු පූජාවන් ගෞරව සම්පයුක්තව පූජා කරලා මහත් වූ කුසල සිත් පිං සිත් උපදවාගෙන ඉන් අනතුරුව වඩන ලෝකෝත්තර මඟ පිළිවෙත පිළිබඳව කරුණු කාරණා විමසමින් ධර්ම සාකච්ඡාවක යෙදිලා අද උදෑසනද කිරිපිඬු පූජාවන් සහිත සම්බුද්ධ පූජාවන් පවත්වලා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සජ්ජායනය කරලා හිමිදිරි උදෑසන බුදුපාමොක් මහා සංඝරත්නයේ විශේෂෙහි දන් පැන් පූජා කරලා දහවල් කාලයේ සඳහාත් එවන් පින්කමකට ඉඩ සලසාගෙන දැන් මේ වෙලාවේදී ඒ සියලු දානයන් අතරෙහි අග්‍ර වූ දානයේ හැටියට බුදුරජාණන් වහන්සේ සබ්බ දානං ධම්ම දානං ජිනාති හැම දානයන් අතරින්ම ධර්ම දානයේම උතුම් වන්නේ යන දේශනාවට අනුව ලෝකයාට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලසා දෙන්නට අදහස් කරමින් ඒ ධර්ම දානමය මහා පින්කමක මහා කුසලයක යෙදෙමින් නොඇසූ දේ අසා ගනිමින් ඇසූ දේ නිවැරදිව තහවුරු කරගනිමින් සිත් පහදවා ගනිමින් සැක දුරු කරගනිමින්
එවන් ධර්මයේ කානිසංස මේ මොහොතේම මේ පින්වතුන් අත්විඳිමින් ලෝක සත්වයාටද අන්තර්ජාලය හරහා අසුතං සුනාති සුතං පරියෝදපේති චිත්තමස්ස පසීදති කංකං විතරති ආදී වශයෙන් කියන ආකාරයට එවන් ආනිසංස උදාපත් කර ගනිමින් ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව නිවැරදි ගවේෂණයක නිවැරදි පරිශ්‍රණයක යෙදෙන්නට අවශ්‍ය කරන ධර්මෝපදේශයක් මේ වෙලාවේදී ඒ හැම දෙනා වෙනුවෙන් ලබා දෙන්නට අපද අදහස් කරනවා. උපන් දිනයක් සිහිපත් කරන වෙලාව මේ සම්මත ලෝකයේ තුල වැදගත් මංගල සම්මත අවස්ථාවක් හැටියට සලකනවා. ජන්මදිනයක් සිහිපත් වෙන වෙලාවේ 80 වයස් ඉක්මවා ගිය අපේ දොස්තර මහත්මයා පෙර පින් කළ ඇති බව ලෝකයේ හමුවෙහි ප්‍රකට කරනවා. තාමත් ඊ타ත්ම නිදුක්ව නිරෝගීව සුවසේ ලෝකයාට වෛද්‍ය පහසුකම් පවා තවමත් සලසාලමින් ධර්මානුකූලව බොහෝමත්ම දෙහිමි ජීවිතයක් ගෙවනවා. ඒ දිහා බැලුවාම අපට පේනවා පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් කළ ඇති බව. පෙර විතරක් නෙමෙයි මේ ජීවිතේ පින් ඇති බවමයි ප්‍රකට වෙන්නේ. පිනේ අවශ්‍යතාවය මූලිකව මේ සඳහාමයි. අදටත් කය නිරෝගීව සුවසේ පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. අංග ප්‍රත්‍යං සුවසේ පවත්වන්නට පුළුවන්කම තිබුණේ පෙර සත්ව ඝාතනයෙන් සත්ව හිංසනයෙන් වෙන් වී බොහෝ දෙනාගේ හිතසුව පිණිස කය වචනය මෙහෙවපු නිසාමයි. අනුන්ගේ ජීවිතවලට හානි කළා නම් අනුන්ගේ ජීවිතවලට වද බන්ධන හිංසන කළා නම් එබඳු විපාකයක ආදීනවයයි අපි අංග විකල බවින් ආබාධිත බවින් රෝගී බවින් අවලස්සන විරූපී බවින් ජීවිත ගෙවන්නේ ඒ එදා කයින් වචනයෙන් අනුනට කළ හිංසාවේ වදබන්ධනේ විපාකයක්. පූර්ණ ආයුෂ ජීවිතයක ගෙවා ගන්න නොහැකි වෙන්නේ ප්‍රාණඝාතය කියන ඒ අකුසල කර්මය සිද්ධ කිරීමේ විපාකයක් ඇටියට. එතකොට අපට වඩාත් පැහැදිලිව පේනවා ඒ සීලමය කුසලය අද වගේම එදත් හැම දිනාටම හිතසුව පිණිස කය වචනය මෙහෙවපු බව. ඒ වගේම දානමය පින්කම අද වගේම පෙරත් කළ බව පේනවා. කිසිදු අඩුපාඩුවක් නැතුව සුවසේ දිවි ගෙවන්නට අවශ්‍ය කරන උපභෝග පරිභෝග සම්පත්තික ලැබමින් එහි නොඇලී අදත් කටයුතු කිරීමේ හැකියාව පවතින්නේ එදත් අදත් ඒ දානෙහි පරිත්‍යාගෙහි නිර්ලෝභීව යෙදුණු නිසාමයි. ඒ වගේම අදත් සංගවා ඇති
අර්ථය මතු කරගෙන දහමක යථාර්ථයේ හෙලිපෙහෙලි කරගන්නට තරම් සුතමේ ඥානයෙන් චින්තාමේ ඥානයට, චින්තාමේ ඥානයෙන් භාවනාමේ ඥානයට සිත් මෙහෙවන්නට තරම් හැකියාවක් ඇතිව කටයුතු කරන්නට පුළුවන්කම අදත් ලැබිලා තියෙන්නේ දැන උගත්කම් සහිතව. එදත් අදත් භාවනාමය පින්කම අකණ්ඩව සිද්ධ කළ නිසා දාන සීල භාවනා නමින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් බුදුරජාණන් වහන්සේ පනවන්න එක හේතුවක් තමයි මේ ලබාගත් ජීවිතයක් අර්ථවත්ව සුවසේ සැපසේ ගෙවන්න නම් මෙන්න මේ කියන තුන් විපාකය අපේ ජීවිතයකට ලං වෙලා තියෙන්න ඕන. ඔය විපාක තුනෙන් එකක් හෝ අඩු වුණා නම් කය අබල දුබල වෙලා රෝගී වෙලා අංග ප්‍රත්‍ය දුර්වල වෙලා මන්දායුෂ්ක වෙලා විරූපී අවලස්සන වුණා නම් ලෙඩෙක් වුණා නම් ලෞකික සැපතටත් ලෝකෝත්තර සැපතටත් දෙකටම බාධා වෙනවා. ඒ ලෞකික සැප විඳින්නත් ලෝකෝත්තර සැපයට යන්නත් මේ මිනිස් කය හොඳින් නිරෝගීව ස්වරූපීව ලැබෙන්නට ඕන. ඒක ලබන්න වෙන විදිහක් නෑ, මිලදී ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට සීලමය පින්කමේ විපාකය ඕන කරනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට සිල්වත් වෙන්න කියලා අවධාරණය කළේ. හොඳ මිනිස් කයක් ලැබුවත් ඒ ජීවිතේ පවත්වන්න අවශ්‍ය කරන උපභෝග පරිභෝග සම්පත්තික නොයදුනොත් දිලිඳුකම වනාහි මේ කාම ලෝකයේ තුල භයානකම දුක හැටියටයි බුදුරජාණන් වහන්සේද දාලිද්ධ්‍ය සූත්‍රයේදීත් අනුදැන වදාළේ. ඒ දිලිඳුකම නැමැති මහා දුකකට නොවැටි ඒ ලබාගත් ස්වරූපී මිනිස් ජීවිතය සුවසේ ගෙවන්න නම් උපභෝග පරිභෝග සම්පත්තික ලැබෙන්න ඕන. ඒ බඳු සම්පත්ද ලෝකේ හැමෝටම සමානව ලැබෙන්නේ නැහැ. විෂමතාවයන් තියෙනවා. ලෝකයේ තුල ඒ සම්පත් වල විෂමතාවයන් තියෙන්නේ පිනේ පවේ වෙනස, පිනේ අඩු වැඩිකමේ වෙනස. එනිසා ඒ සුවසේ ජීවිතේ පවත්වන්න ඒ සම්පත්තික ලැබෙන්නේ දානමය පින්කමේ විපාක හැටියට. දැන් ඒ විපාකයේ ජීවිතයකට නැති වුණොත් හොඳ මිනිස් කයක් ලැබුණත් ඒ ජීවිතය ලස්සන නැහැ, සුන්දර නැහැ. සැපසේ සුවසේ ගෙවන්න බෑ. ලෞකික සැපතත් අහිමි, ලෝකෝත්තර සැපතටත් යන්න බාධක අපමණයි. හොඳට මිනිස් කය තිබුණත් ඒ භෞතික බාහිර සම්පත් තිබුණත් ඒවා කළමනාකරණය කරගෙන සුරක්ෂිත කරගෙන බුදු බව, පසේ බුදු බව, මහරහත් පදවිය දක්වා මෙහෙවන්නට සක්‍ර බ්‍රහ්ම දේව රජ සිටු සම්පත් දක්වා වර්ධනය කරන්න නිසිසේ මෙහෙවන්න පුළුවන්කම තියෙන්නේ ජීවිතයකට දැක්මක් තිබුණොත්. එහෙම නැති වුණාම ලැබිච්ච මිනිස් කය, ලැබිච්ච සම්පත්තික ජීවිතයට දැක්මක් නැති තැන සුරාවට, සූදුවට, දුරාචාරයට, දුස්චරිතයට යොදවලා මෙලවින්ම පිරිහීමටපත් වෙලා
හිස මත තිබූ දෙයක් බිම අතහැරියා වගේ. මරණයත් එක්කම කල්ප ගණනකින්වත් ගැලවෙන්න බැරි විදිහේ දුගතියකට පතිත වෙනවා. ගමන එතනින් නිමා වෙනවා. දුගතියට වැටිලා. එසේ නොවන්නට ලැබිච්ච මිනිස් සම්පත, ලැබිච්ච භෞතික සම්පත්තික බුදු පසේ බුදු මහරහත් පදවිය උදෙසා මෙහෙවාගෙන සක්‍ර බ්‍රහ්ම රාජ සිටු සම්පත් වැඩි ලෞකික සපතක් දක්වා ඒව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ භාවනාමය පින ජීවිතයකට එකතු වෙලා තිබුණා. ඒ භාවනාමය පින නැති කෙනා සීලමය දානමය පින කොතෙක් ලැබුණත් එයා ඒ ජීවිතයට හානියක් කරගන්නවා. හබලක් නැති රුවලක් නැති ඔරුවක් ගැන හිතුවොත් හමන සුළඟට හසු වෙලා ඕනම දිශාවකට ගහගෙන යන්න පුළුවන්. ගල් පර්වතයක හැපිලා සුණු විසුණු වෙලා යන්න පුළුවන්. ඒ වගේමයි අපේ ජීවිතයකටත් දැක්ම කියලා කියන්නේ නැන නුවණ කියලා කියන්නේ ඔරුවකට බෝට්ටුවකට යොදන හබල රුවල වගේ කැමති දිශාවකට අවශ්‍ය දිශාවට මෙහෙවන්න පුළුවන් වෙන්නේ ඒ බන්දක් තිබුණොත් විතරයි. එහෙම නැති තැන සීලමේ දානමේ විපාකයේ ඇති තැන භාවනාමේ විපාකයේ නොයදුනොත් ලැබෙන අසත්පුරුෂ ආශ්‍රයත් එක්ක විෂම දිශාවනට ගහගෙන ගිහිල්ලා මෙලව ජීවිතේම පිරිහවාගෙන සියලු සැපතින් පිරිහිලා ලෝකෝත්තර සැපතක් නොලබාම බොහෝ කලක් දුක් පිණිස පවතින දුගතියටයි මඟ සැලසෙන්නේ. ඒ නිසා භාවනාමය පින්කමත් ජීවිතයකට නොඅඩුව අපි ලබන්නට ඕන. මෙන්න මේ කියන තුන් පින්කම් ජීවිතයක් හා බැඳිලා තිබුණොත් බුදුරජාණන් වහන්සේ වදාළි සුමනා සූත්‍රයේදී දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දෙවියන්ටත් එවන් වූ පින බොහෝ උපකාරයි. මනුෂ්‍යයන්ටත් එවන් වූ පින බොහෝ උපකාරයි. එපමණක් නොව පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ටත් ඒ පින ඕන කරනවා. සිව්පස පහසුකම් සුවසේ ලබාගෙන සසර ගමන තරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රත්‍ය පහසුකම් නොලබා. ඒ නිසා පැවිද්දට ගියත් එවන් වූ පිනක අවශ්‍යතාවය තියෙනවා. කායික දුබලතාවයන් රෝගී භාවයන් ඇතනම් සිව්පසයේ සුවසේ නොලබන්නේ නම් ධර්මයක් දරා ගන්නට තරම් ඒ අර්ථ විමසන්නට තරම් අර්ථ විමසා අර්ථය වටහා ගන්නට තරම් සුතමේ චින්තාමය නුවණකින් තොරව භාවනාමය ඥානයකින් ආශ්‍රවක්ෂය කොට සකල ක්ලේශයන් ප්‍රහීන කොට ලබන උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරන්න වෙන්නේ නැහැ. එනිසා අපි කාටත් ලෞකික වූත් ලෝකෝත්තර වූත් සැපතට ළඟා වෙන්න එදා වගේම අදත් ඒ බඳු පින්කම් වල අවශ්‍යතාවය නැවත නැවතත් දැනෙන නිසායි
පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට වදාළේ. පිනින් පිරුණු ජීවිත හැටියට ගෙවෙන මේ පින්වතුන්ගේ ජීවිත ඊටත් වඩා වැඩි අර්ථයකට ජීවිතේ මෙහෙව ගන්නට ඕන. මේ සංසාර ගමනේ බුදුවරු පහළ වුණත් නොවුණත් දාන සීල භාවනා කියන මේ පුණ්‍ය මාර්ගය ලෝකේ පවතිනවා. අපි දන්නවා බෝසත් ජීවිත දිහා බලනකොටත් බොහෝ වාරවල උන්වහන්සේ සීලාදී වූ ගුණ පුරාගෙන සිත් වඩලා ධ්‍යාන සමාපatti උපදවාගත් අවස්ථාවන් පිළිබඳව ජාතක පොතේ කියවෙනවා. ඒ වගේම උන්වහන්සේ ලොව පහළ වෙන අවදියේ එදා දඹදිව තලයේ වාසය කළ විවිධ ගණයේ ශාස්ත්‍රවරු පිළිබඳව ධානලාභී සමාපත්තිලාභීන් පිළිබඳව අපි ධර්මයේ අහනකොට කියවනකොට කොතෙක්වත් හමු වෙනවා. ධ්‍යාන සමාපatti උපදවා ගත්තා නම් ඒ භාවනාවේ ඒ භාවනාව වඩන්නට පුළුවන් කමක් නැහැ සීල සංවරයෙන් සංවර නොවි. කාය වාක් මනෝ සංවරයෙන් සංවර වෙන්න පුළුවන් කමක් නැහැ ලෝභී සිතක් ද්වේෂ සිතක් මෝහ සිතක් බලවත්ව තබාගෙන ඒ බඳු ගුණයකට යන්න පුළුවන්කම තියෙන්නේ අත්හරින මනසක් මූලික කරගෙන. මොකද බුදුරජාණන් වහන්සේම වදාලා දානය පරිත්‍යාගයේ යම් සිතක නොයදේ නම් ඒ බඳු ආධ්‍යාත්මයක් තුල කිසිදු ලෞතුරු ගුණයක් විශේෂිත ගුණයක් නොවැඩෙන බව වඩන්නටද නොහැකි බව යම් సంతානයක දානය පරිත්‍යාග චේතනා පහළවන්නේ නම් එබඳු තැනක බුද්ධත්වයේ දක්වා සියලු ගුණයන් වඩන්නට හැකි බව වැඩෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ අනුව හැම ගුණයක්ම වැඩෙන්නේ දියුණු වෙන්නේ දානය පරිත්‍යාගය මත. අනෙකාගේ හිතසුව පිණිස කටයුතු කරන්නට නොහැකි කෙනෙකුට තමාගේ අර්ථය සලසා ගන්නට පුළුවන් කමක් නැහැ කියන න්‍යායාත්මක ධමයි ඒ බඳු තැන්වල ක්‍රියාවට නැගුණේ. එනිසා දාන සීල භාවනා පෙළ දහම කියවනගෙන යනකොට මහා දන්සල් පවත්වපු උපාලි වැනි ගෘහපතීන් පිළිබඳව නොඑක් දන් දුන් සිටුවරු පිළිබඳව බොහෝ තැන්වල කියවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නට මත්තෙන් දානය සීලය භාවනාව පැවති බව පේනවා. එතකොට ඒක ලෝකේ හැමදාම තියෙන වැඩපිළිවෙලක්. මේ ශාසනය තුල කතා කරනකොට එදා පැවති දේම නම් නෙවෙයි. ඊට වඩා ඒ දැක්මේ වෙනසක්
ඒ දානයටත් සීලයටත් භාවනාවටත් තිබිය යුතුයි. කෙසේ නමුත් සුගති මඟ දුගතිය වළක්වාගෙන සුගතියට යන පිළිවෙත ලෝකේ දත් තිබුණා. හැමදාමත් තිබුණා. එබැවින් අපි ධර්මයේ තුල විමසා බලද්දී තථාගත ධර්මයේ යනු කුමක්දයි හඳුනා ගැනීම කළ යුතු වෙනවා. තථාගත ධර්මයේ කියලා කියන්නේ ලෝකේ පැවති දේ නෙමෙයි. ලෝකේ නොපැවති දේ. උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව උන්වහන්සේම වදාළේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මම අවබෝධ කළේ අවබෝධ කොට දේශනා කරන්නේ ලෝකේ පැවති දෙයක් පවතින දෙයක් නෙමෙයි. පෙර නොඇසූ විරෝධහමක්. එතකොට උන්වහන්සේ ඒ වචනයෙන් ධම්සප්පවතුම් සූත්‍ර දේශනාවේදී අවධාරණය කරලා පෙන්නනවා උන්වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කළ මඟ පිළිවෙත ලෝකෙ පැවති දේ නෙමෙයි කියලා. ලෝකෙ නොපැවති දෙයක් බව. ලෝකෙට අලුත් දෙයක් බව. එතකොට ලෝකෙට අලුත් දෙයක් වූ ලෝකේ නොපැවති දහමක් උන්වහන්සේ අවබෝධ කරගත්තා කියනකොට අපි ඒ දහම අධ්‍යයනය කරන්න ගවේෂණය කරන්න පටන් ගන්නකොට පළමුව අපි වෙන් කරගන්න ඕනේ ඉරක් ගහලා ලෝකේ පැවති දේ. ලෝකේ මොනවද පැවතුනේ කියන එක. ලෝකේ මොනවද පැවතුනේ කියන එක හඳුනා ගන්න වෙන් කර ගන්න බැරි වෙච්ච තැන තථාගත ධර්මයේ හැටියට සොයන විමසන යෙදෙන අය අදත් උන්වහන්සේ පෙර නොඇසූ විරූ තැනින් අවබෝධ කළ ධර්මයට ලං වෙලා නැහැ. ලෝකේ පැවති ධමකම යෙදෙන හැසිරෙන බවක්මයි පේන්න තියෙන්නේ. එතකොට දැන් අපි විමසලා බැලුවොත් මොනවද ලෝකේ තිබුණු ධම කියලා. මොනවද ලෝකේ තිබුණු ධම කියලා පළමුව අපි විමසලා බැලුවොත් බුද්ධත්වයේ ලබන ඒ ආත්ම භාවය තුලම උන්වහන්සේ ලෝකයේ තුල ධර්මයේ හොයාගෙන අජරාමර නිවන සොයාගෙන විවිධ වූ ගුරුවරු ඇසුරට ගියා. ඒ අය අතරේ ඊ타ත්ම දියුණු ප්‍රකට වුණේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්සරු. උන්වහන්සේ ඔවුන් ඇසුරේ රැඳුණා. බණ අහගත්තා. අහගත්ත ධර්මයේ තුල හිතන්න වුණා. සිතීමෙන් චින්තාමේ ප්‍රඥාවෙන් භාවනාමේ නුවණ උපදවාගෙන ආලාර කාලාම ළඟ ඒ භාවනා වඩලා සමාපatti 7ක් ඉපදෙව්වා. ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ ධ්‍යාන 4ත් ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන කියන ධ්‍යාන 3ත් මේ ධ්‍යාන 7ම ආලාර කාලාම ළඟ උපදවා ගත්තා. එයින් සෑහීමකටපත් උනේ නෑ බෝසතුන්.
තමන් වහන්සේ සොයන අජරාමර බවෙහි තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් හැර යමින් උද්දකාරාම පුත්ත ළඟට ගියා කියලා අපි දන්නවා. ඔහුගේ බණ අහගෙන ඒ අනුව සිත මෙහෙवला කල යුතු වැඩපිළිවෙල කුමක්දයි භාවනා වශයෙන් හඳුනාගෙන ඒ වැඩපිළිවෙලෙහි ප්‍රායෝගික වෙමින් 8 වෙනි සමාපත්තියත් නේව සංඥා නා සංඥා සමාපත්තියත් උපදවා ගත්තා. ඒ හොඳට ඒ ධානය වශී කරගෙන ඒ ධානයේ හොඳින් පිහිටලා විමසා බලද්දී උන්වහන්සේට වැටහුණේ මේ ධාන කුසලයට මේ සමාපatti කුසලයට ලබන්න පුළුවන් විපාකයක් තියෙනවා. නේව සංඥා නා සංඥා බඹලෝ උපදින්න පුළුවන්. උපදිනවා නම් උපන්න ස්කන්ධයන්ගේ නිත්‍ය බවක් නැහැ. ඒකාන්තයෙන් ජරාවට මරණයට පත් වෙනවමයි. එහෙනම් මේ 8 වෙනි සමාපත්තියට ආවත් ලෝකේ කෙලවරම වූ නේව සංඥා නා සංඥා බඹලොවට ගියත් ජාති ජරා මරණයෙන් නිදහස් නැහැ. එතනත් ජාති ජරා මරණේ යෙදෙනවා. ඒ නිසා රැඳෙන්න සතුටු වෙන්න හොඳ තැනක් නෙමෙයි. සෑහීමකටපත් වෙන්න හොඳ තැනක් නෙමෙයි. ඒ බව තේරුම් ගත් අප මහ බෝසතාණන් වහන්සේ උද්දකාරාම පුත්ත ආචාර්යතුමාද හැරදමා ගයා ශීර්ෂයට වැඩම කළ බව අපි හැමත මතකයි. එතකොට ලෝකේ උන්වහන්සේ පහළ වෙන්න කලින් ලෝකේ කෙලවරටම යන මඟ පිළිවෙත තිබුණා. සතර අපායේ ඉක්මවා මිනිස් ලොව, මිනිස් ලොව ඉක්මවා දෙව්ලොව, දෙව්ලොව ඉක්මවා රූපී බඹලොව, රූපී බඹලොව ඉක්මවා අරූපී බඹලොව දක්වා ආකාසානං ඡායතන ඉක්මවා විඥානං ඡායතන බඹලොව, විඥානං ඡායතන බඹලොව ඉක්මවා ආකින්චඤ්ඤායතන බඹලොවද, ආකින්චඤ්ඤායතන බඹලොව ඉක්මවා නේව සංඥා නා සංඥා බඹලොව දක්වාම මග පිළිවෙත දහම ලෝකෙ තිබුණා. ලෝකේ ඊට වඩා ඉහළට යන්න තැනක් නැහැ. ඒ ඉහළම තැන. එතනින් එහාට මගක් ලෝකෙට හම්බ වෙන්නෙත් නැහැ, ලෝකෙ ඇත්තෙත් නැහැ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙනකොට මෙන්න මේ දක්වා ලෝකේ කෙලවරම දක්වා යන්න පුළුවන් මගක් පිළිවෙතක් දහමක් ලෝකෙ තිබුණා. එතකොට අනනුසුතේසු ධම්මේසු කියලා කියනකොට පෙර නොයසූ විරු දහමක් අවබෝධ කළා කියනකොට අපි තථාගත ධර්මයේ වෙන් කරගන්න ඕනේ එතනින් එහාවට. එහෙනම් තථාගත ධර්මයේ කියලා කියන්නේ ලෝකේ නොපැවති දේ. නේව සංඥා නා සංඥා බඹලව දක්වා යන මග පිළිවෙත ලෝකේ පැවති දේ. එහෙනම් ලෝකේ නොපැවති දේ එතනින් එහාවා. ලෝකයෙන් ඈතර වෙන මග පිළිවෙත. එතකොට අද දවසේ අපි සද්ධර්මයේ නමින් උදේ හිටන් රැ වෙනකන්, රැ ඉඳන් උදේ වෙනකන් අහන්න ලැබෙන අන්තර්ජාලයට පිවිසිලා ජීවිත කාලය මුළුල්ලේමත් නොනැවතී අහගෙන ගියත්
ඉවර කරන්න බැරි ධර්මයක් අන්තර්ජාලයේ තියෙනවා. හැබැයි ඒ සියල්ල මෙන්න මේ ඉරෙන් වෙන් කරගන්න උත්සාහ කළොත් ඒ දේශනා ලෝකේ පැවති ධර්ම සීමාව ඉක්මවා ගිය ධමයක් හම්බ වුණොත් ඒක අදටත් සද්ධම්මං අති දුර්ලභ. ඒ බඳු ධර්මයක් අදත් දුර්ලභම බව ප්‍රකට වේ. බොහෝ ධර්මයේ තත් ඒ ධර්මයේ සියල්ල අපි දෙව්ලොව ඉක්මවා යන මගක් පිළිවෙතක් ඒ වැඩි ප්‍රමාණයක කියවෙන්නෙම නැහැ. ඒ ධර්මයේ හැදෑරුවොත් ඒ ධර්මයේ හැසිරුණොත් ලබන්න පුළුවන් ඉහළම ඵලය වෙනවා දෙව්ලොව. ඒ ඉක්මවා යන්න බෑ. ඔය අතරේ මේ කාම ලෝකයේ ඉක්මවා රූපී බඹලොව ප්‍රතිසන්දි ප්‍රතිලාභයක් ලබන්නවත් කියන මගක් පිළිවෙතක් ඇතනම් එයද කොච්චර දුර්ලභද කියලා නුවණින් විමසන කෙනෙකුට පෙනේ. රූපී බඹලොව ඉක්මවා අරූපී බඹලොවට යන්න, ඒ කියන්නේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත එදා ලෝකයට කියපු ධර්මය ඔය අන්තර්ජාලයේ තියෙන ධර්ම කාරණා අතරේ ඒ බඳු ධර්මයක්වත් කියවෙලාද කියුණාද එහෙම එකක් තියෙනවා නම් කොච්චරනම් දුර්ලභද කියලා වෙන් කරලා බැලුවොත් අපට තේරෙනවා පෙර නොඇසූ විරු දහම ගැන කවර කතාවක්ද එදා තිබුණු සමාපatti මගවත් අද කියවෙන දහමක් සොයාගන්න අහගන්න පහසු නැති බව. ඒ අනුව විමසීමකට ලක් කළාමයි සත් ධර්මයේ දුර්ලභ බව අදත් අපට මැනගන්න පුළුවන් වෙන්නේ. අපි සම්බුද්ධ ශාසනයක් තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය ලබන්නට අපි කැමති නම් අපි හොයන්න ඕන උතනින් එහාවට. එතනින් එහාවකට අපි යන්න ඕන. එයින් අපි අදහස් කරන්නේ ඊට මෙහා මේ හිත වඩාගෙන ලබන්න ඕන ආධ්‍යාත්මික දියුණුව ප්‍රබෝධය නැතුව කෙලෙසුණු කාය වාක් මනෝ ක්‍රියාකාරකම් වලින් යුක්තව ඒ අධ්‍යයනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා පළමුව අපි ලෝකයේ තුල හික්මිලා තියෙන්න ඕන. ලෝකයේ තුල සංයත භාවයට සංවර භාවයට පත් වෙලා තියෙන්න ඕන. ලෝකයේ තුල හිත කය වදන මෙහෙවාගෙන තියෙන්න ඕන. ඒ බඳු සුදුසුකමක් ඇතිවමයි පෙර නොඇසූ විරු දහමකට පිවිසෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ මූලික අවම සුදුසුකම් ටික සපයාගෙන අපි වහ සෙවිය යුතුයි විමසිය යුතුයි
අර අපි වෙන් කරගත්ත ඉරෙන් එහා පැත්ත ගැන නේව සංඥා නා සංඥා බබලෝ දක්වා කියන මග පිළිවෙත ලෝකේ පැවතුණා නම් උන්වහන්සේ අවබෝධ කළේ නොපැවති දෙයක් නම් එහෙනම් අපි උන්වහන්සේව හොයනවා නම් උන්වහන්සේව හඳුනා ගන්න නම් උන්වහන්සේගේ ධර්මයේ සොයා ගන්න වෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ ධර්මයේ දැනගන්න දෙක ගන්න පුළුවන් වුණොත් විතරයි අපට බුදුරජාණන් වහන්සේව දැනගන්න දෙක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මෙන්න මේ සීමාවන් ඉක්මවා ඒ බඳු ධර්මයකට සිත් මෙහෙවන්න ඒ බඳු දහමක් හඳුනා ගන්න අපි උත්සාහවත් වුණොත් එහි ඒ බඳු දහමක අඩුවක් ඇති ලෝකේ. නමුත් අමාරුවෙන් හෝ ඒ පෙළ දහම ඇසුරු කරගෙන උන්වහන්සේද තමන් වහන්සේගේ ශාස්ත්‍රවරයා හැටියට පත් කරගත්ත සද්ධර්මයේම ඔබේද මගේද ශාස්ත්‍රවරයායයි සැලකිල්ලෙන් අපි උන්වහන්සේ අවබෝධ කළ ධර්මය ඒ කියන්නේ පෙර නොඇසූ විරූ තැනකින් අවබෝධ කළ ධර්මයේ මත පිහිටන්නට ඕන. ඒ බඳු ධර්මයක පිහිටන්න නම් ඒ බඳු ධර්මයක් අපි හඳුනාගත යුතු වෙනවා. එතකොට දැන් අපි අපෙන් විමසා බැලුවොත් අපි කළ කීදේ හැම ක්‍රියාකාරකමක්ම දුගතිය ඉක්මවා සුගතියට යන වැඩපිළිවෙලක් ඔය අතරේ ඇති. අපි දෙව්ලොව මිනිස් ලොව ඉක්මවා රූපී අරූපී බඹලොවට යන වැඩපිළිවෙලකවත් යෙදුනද ඒ බඳු දහමක් අහගත්තද කියලාවත් බැලුවොත් ඒ බඳු ධර්මයක්ද අපට අහන්නට ලැබුණා නම් ඊ타ත්ම විරල බවම දැනෙන අවස්ථාවක පෙර නොඇසූ විරූ දහමක් අපට අහන්න ලැබුණාද ලැබෙනවද කියලා විමසලා බැලුවොත් අදත් අපි අනාථ බවක් අසරණ බවක් මේ බුදු සසුනක් ඇති කාලෙක පවා ඒ ධර්මයේ සැඟවී ගිය බව ඒ ධර්මයේ සුලභ නොවන බව ඒ ධර්මයේ අතිශයින්ම දුර්ලභ බව සද්ධම්මං අති දුර්ලභං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ දුර්ලභ බව ඇත්තක් නිසාමයි. ඒ නිසා අපි සද්ධර්මය කියලා කතා කරනකොට ඒ සද්ධර්මයේ කියන සීමාව අපි ලකුණු කරගෙන තියෙන්න ඕන. ලෝකේ නොපැවති තැනකින් ලෝකේ නොපැවති තැනකින් දහමක් ගැන කවර කතාද ලෝකේ පැවති ලෝකයේ කෙලවරට ඉහළට යන මග පිළිවෙතද ලෝකයේ තුල දුර්ලභ කල්හි එහෙම එකක් නෑ අමාරුයි කියලා මග හරින එක මොනවා හරි තියෙන එකක් කරන එකයි හරි කියලා මොනවා හරි තියෙන දෙයක් කරමින් කල් මරණ එක නෙමෙයි අපි සද්ධර්මයේ පිළිබඳව සොයන විමසන කෙනෙක් හැටියට කළ යුත්තේ. පවතින සීමාවක
දන්න ඇහෙන සීමාවක හික්මන එක හොඳයි. ඒ බඳු තරමකින් කාය වාක් මනෝ සංවර භාවය ඇති කරගෙන ලෝභ ද්වේෂ මෝහ මේ සියල්ලනේ අකුසල මූලය වෙන්නේ. එතකොට ඔය අකුසල මූලය ලෝකේ පැවති හා නොපැවති දේ මත තීරණය කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. ලෝකේ එදා පැවතුණා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට ලෝභය මැඩගෙන යට කරගෙන අලෝභය මතු කරගෙන ඒ අලෝභය වර්ධනය කරන වැඩපිළිවෙල ලෝකේ තිබුණා. ද්වේෂය මැඩගෙන ද්වේෂය යට කරගෙන අද්වේෂය මතු කරන වැඩපිළිවෙල, ඒ අද්වේෂය මෛත්‍රිය ඉහළට වඩන පිළිවෙත ලෝකේ තිබුණා. මෝහය මැඩගෙන මෝහය වෙනුවට අමෝහය කුසල මූලය මතු කරගෙන ඒ කුසල මූලයේ වඩන මග පිළිවෙත ලෝකෙ තිබුණා. එතකොට ලෝකේ පැවති දේ ආලාර කාලා මුද්දකාරා බුත් දක්වා මොකක්ද? ලෝභ ද්වේෂ මෝහ යටපත් කරගෙන තදංග විස්කම්බන වශයෙන් යටපත් කරගෙන අලෝභ අදෝස අමෝහ නම් වූ කුසල මූලය මතු කරගෙන ඒ කුසල මූලය වඩන වැඩපිළිවෙලයි ලෝකෙ තිබුණේ. ඒක ලෝකෙ තිබුණා. ඒ අලෝභය අදෝසය අමෝහය වඩන්න දියුණු කරන්න පුළුවන් උච්චතම අවස්ථාව තමයි නේව සංඥා නා සංඥා සමාපත්තියෙන් මහා කල්ප 84000ක් දක්වා ඒ ක්ලේශයන් නැවත මතු නොවනතේ සංගවා යටපත් කිරීමේ හැකියාව. ඊට වැඩි තැනක් ලෝකේ නැහැ. මොකද ලෝකේ පරම ආයුෂ මහා කල්ප 84000යි. ඊට වඩා රැඳෙන්න තැනක් ලෝකේ තිබුණේ නැහැ. ඒ උපරිම කාලයේ ඒ ක්ලේශය මතු නොවෙන්න යටපත් කරගෙන ඉන්න පුළුවන් විස්කම්බන වශයෙන්. හේයු කර්ම අවසන් වෙනකොට නැවත වතාවක් යටපත් වෙලා තිබිච්ච ඒවා ඉස්මතු වෙන්න ගන්නවා. නැවත තිරිසන් ප්‍රේත අසුර නිරය දක්වා පිළිවෙලින් පහළට වැටෙන්න පුළුවන් ඉඩ තියෙනවා. එතකොට බුදුදහම අපි හොයනකොට ඒ අනුවත් විමසලා බැලුවොත් බුදු දහම කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහයෙන් මැඩගෙන අලෝභ දෝස මෝහය මතු කරගත්ත ඒ කුසලය වැඩි දියුණු කරන අවස්ථාවත් මේ ශාසනයටත් අයිති. නූපන්න කුසලයේ නූපදවා උපන්න කුසලයේ ගෙවා දමන නූපන් කුසලයේ උපදවන උපන් කුසලයේ වැඩි දියුණු කරන වැඩපිළිවෙල මේ ශාසනයටත් අදාළයි. හැබැයි ඒක ලෝකේ පැවති ටික. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි බලාපොරොත්තු වෙන්න ඕන ලෝභ දේශ මෝහ යටපත් කරගෙන මතු කරගන්න తాවකාලික කුසලතාවයක් නෙවෙයි. ඒක අපට මූලික සුදුසුකම වෙනවා. මූලික සුදුසුකමක් වෙනවා ඒක එච්චරයි. හැබැයි උන්වහන්සේ අපට පෙන්වුවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ රාගේ යටපත් කරලා කුසල මූලයක් මතු කරගන්න නෙමෙයි. මේ ශාසනයේ කුසලතාවය කියලා කියන්නේ ලෝභය යට කළා අලෝභය මතු කරගන්න එකම නෙමෙයි. ලෝභය නැවත නොහට ගන්නසේ
නැවත නූපදිනසේ ගෙවා දවා ක්ෂය කරන්න පුළුවන් නම් අන්න ඒ විතරාගී බවයි මේ ශාසනයේ අපේක්ෂාව. ද්වේෂය මැඩගෙන අද්වේෂයේ කුසලයේ උපදවාගෙන උපන් කුසලයේ වඩන්න පුළුවන්. ඒක ලෝකෙ පැවතුණා. මේ ශාසනයේ ඒ ටික වඩන්න භාවිතා කරන්න පුළුවන්. හැබැයි තථාගත ධර්මය ඒ ද්වේෂය යටපත් කිරීම නෙවෙයි. නැවත නොහට ගන්න නූපදින්න ගෙවා දවා ක්ෂය කොට ලබන්න පුළුවන් නම් විතකොටයි වීත දෝෂී වෙන්නේ. වීත දෝෂී වෙන්නට ඕන. වීත දෝෂී කියලා කියනකොට යටපත් කළා කියන එකක් නෙමෙයි. ද්වේෂය සම්පූර්ණයෙන් නැවත නොහට ගන්නසේ දවා ගෙවා දැමුවා. මෝහය වෙනුවට අමෝහය මතු කරගන්න පුළුවන්. ඒ අමෝහය වැඩි දියුණු කරන්න පුළුවන්. ඒක ලෝකේ පැවති දේ. තථාගත ධර්මය කියලා කියන්නේ මෝහය වෙනුවට අමෝහය මතු කරගෙන ඒ අමෝහය වඩන වැඩපිළිවෙලම නොවේ. ඒක ලෝකේ පැවති දේ. තථාගත ධර්මය කියලා කියන්නේ මෝහය නැවත නොහට ගන්න නූපදින්න දවා ගෙවා ක්ෂය කොට දමන වැඩපිළිවෙල. එතකොට කියනවා වීත මෝහී කියලා. එතකොට මේ ශාසනයේ අලෝභ දෝස සමෝහ කියන කුසල මූලයන් ගැන කතා කරනවා. හැබැයි එතනදී තියෙන්නේ තදංග විස්කම්බන සීමාව. ඒවා ලෝකේ පැවති සීමාවල්. තථාගත ධර්මය කියන තැනින් අපි හොයනවා නම් අපි හඳුනාගත යුත්තේ විතරාගී විත දෝෂී විත මොහය. තණ්හාවෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සහ මුලින් මිදෙන්නේ කොහොමද? වෙන් වෙන්නේ කොහොමද? නැවත නොහට ගන්න නූපදින්න අනුත්පාද අනභවංගමේති. නැවත නොහට ගන්න සමුච්ඡේද නැවත උපදින්නේ නැති වෙන්නම ඒ ක්ලේශයෝ ගෙවා දවා දමන්නේ කොහොමද? අන්න ඒ බඳු වැඩපිළිවෙලක් යමෙකුට අහන්න ලැබෙනවා නම් ඒ බඳු සීමාවයි සද්ධර්මයේ කියලා කියන්නේ. ඒ අනුව අපි සැලකුවත් ලෝකයේ තිබෙන ධර්මමය ඉගැන්වීම් ලෝභ, ද්වේෂ, මෝහ, තදංග විස්කම්බන වශයෙන් යටපත් කරගෙන අලෝභ, දෝෂ, අමෝහය මතු කරගෙන ඒ අලෝභ, දෝෂ, අමෝහ සංඛ්‍යාත කුසලය වැඩි දියුණු කරන්න පුළුවන් අවස්ථාවක් ලෝකේ කියවෙනවා. එතකොට අපි තථාගත ධර්මයේ නමින් යමක් හොයනවා නම් ඒ තථාගත ධර්මයේ නමින් හොයන තැන හොයන දේ මෙන්න මේ සීමාව ඉක්මවා ගිය බවකින් තියෙන්න ඕන. කොහොමද විතරාගී විත දෝෂී විත මොහී වෙන්නේ? රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාන. එතකොට එතන කියවෙන්නේ ක්ෂය කළ බව. යටපත් කළ බව නෙමෙයි. ලෝකේ ලෝභ, ද්වේෂ, මෝහය යටපත් කරලා මහා කල්ප 84000ක් දක්වා මතු නොවෙනසේ
සංගවා තබන වැඩපිළිවෙල බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙනකොටත් තිබුණා. පෙර නොඇසූ විරුණං දහම අපි ඒ සීමාවෙන් ඔබට ඒ සීමාවෙන් එහාට ගිහිල්ලායි දහම වෙන් කරගත යුත්තේ. එතකොට දැන් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය පිනිස කියවෙන ධර්මයන් සොයා විමසා බැලුවොත් සද්ධම්මං අති දුර්ලභ. ඒ බඳු ධර්මයක් අදටත් අතිශයින්ම දුර්ලභ බවම දැනෙයි පෙනෙයි. එතකොට අපි අද දවසේ අහන උදේ ඉඳන් රැ වෙනකම් පැය 24ම ජීවිත කාලයේ මුළුල්ලේවත් අහලා ඉවර කරගන්න බැරි සද්ධර්මයක් ධර්මයක් අන්තර්ජාලයේ ඇත්නම් අපි ඒ සියල්ල මෙන්න මේ සීමාවන් හා සසඳලා බැලුවොත් ඉරෙන් එහා පැත්තේ ධර්මයේ අවමයි. ඉරෙන් මෙහා පැත්තේ ඒනුත් පහළම මට්ටමේ තියෙන ඉගෙනවීම මිස දුර්ලභ වූ සද්ධර්මයක් එදත් අදත් ලෝකෙට හිඟමයි අඩුමයි. ඒ නිසා අපි සද්ධර්මය හොයනකොට මෙන්න මේ ඉරෙන් එහා පැත්ත පිළිබඳව යමක් හොයන්න හිතන්න උත්සාහවත් වෙන්න ඕන. සොයන්නාට හම්බ වේ. එතකොට අපි හොයන්න ඕන ඉන් එහාවට. දැන් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ රජ මැදුරෙන් පිට වුණේ අරමුණක් ඉලක්කයක් හදාගෙන. අජරාමර තැනක් හොයාගෙන. අද රජසැප තිබුණත් හෙට දවසේ සක්විති රාජ්‍ය ලැබුණත් මතු දිනයක උරුමය දණ්ඩක ආධාරයෙන්ුත් තියාගන්න බැරි වී එක තැන ඇද වැටෙන ජරපත් බවක් නම් මතු දවසේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත මේ කයත් මල මුත්‍රා ගොඩේ වැතුරුණු භයානක රෝගියෙකු බවට පත් වෙනවා නම් තව නොබෝ දිනකින් මේ කය ඉදිමිලන් නිල් වෙලා පණුව ගහපු සැරව ගලන ඕජස් ගලන මලමිනියක් බවට පත් වෙනවා නම් තියෙන සැපතේ ලැබෙන්න තියෙන සැපතේ ඇති වටිනාකම මොකක්ද? උරුමය මේක නම්. එනිසා උන්වහන්සේට රජ සැප ලැබෙන්න තිබුණු චක්‍රවර්ති සැප අතහරින්න පුළුවන් වුණේ ඒවා ලැබුණා කියලා මෙතනට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදෙන්න බෑ. චක්‍රවර්ති රාජ්‍ය ලැබුණත් එතනට නිදහසක් නැහැ. එනිසා උන්වහන්සේ චක්‍රවර්ති රාජ්‍යනුත් අජරාමර බවට පිහිටක් නැත්නම් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණත් ජරාවට ව්‍යාධියට මරණයට යනවනම් ඒ සැපති මොන වටිනාකමක්ද? අතහැර දමා වනදානට පිටත් උනේ ඒ අවබෝධය. එතකොට උන්වහන්සේ පිටත් උනේම චක්‍රවර්ති රාජ්‍යනුත් ලබන්න බැරි ඒ අජරාමර බව කොතනද තියෙන්නේ කියලා හොයාගෙන. ආලාර කාලාම ළඟ උද්දකාරාම පුත්ත ළඟ බණ අහලා ඒ අනුව හිතලා මෙහෙवला ඒ අනුව භාවනාමය නුවණ වඩලා උන්වහන්සේ මේ අවබෝධයේ කෙලවරට ගිහිල්ලා විමසලා බැලුවේ මොනවද?
මෙතන නැද්ද ජාතිය? මෙතන ජරාව නැද්ද? මෙතන ව්‍යාධිය නැද්ද? මෙතන මරණය නැද්ද? එහෙම තැනක්ද මේ හම්බ වුණේ? එහෙම බලද්දිත් උන්වහන්සේට පෙනුනේ අජරාමර බවක් මෙතන නම් නේ. ජාති ජරා මරණය මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. එහෙනම් උන්වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය සැපතට වඩා වැඩි සැපතක් හොයාගත්තා. බ්‍රහ්ම සම්පත්තිය. චක්‍රවර්ති රජුරවන්ට මහා කල්ප ගානක් ඉන්න බෑ. හැබැයි උන්වහන්සේ හොයාගත්ත මහා කල්ප 84000ක් දක්වා බ්‍රහ්ම සම්පත් වින්දනය කරමින් ඉන්න පුළුවන් තැනක්. දිරන්නේ ලෙඩ වෙන්නේ මැරෙන්නේ නැතුව මහා කල්ප 84000ක් ඉන්න පුළුවන් තැනක්. ඒත් මහා කල්ප 84000කට පස්සේ හරි ජරාවට ව්‍යාධියට මරණයට යනවා නම් මරණය ආපහු ජාතිය ඇති කරනවා නම් ඒ ජාතිය ඇති තැනත් නැවත නැවත ජරා ව්‍යාධි මරණයම උපද්දවනවා නම් එහෙනම් අජරාමර බව නැවත දුක නොහට ගන්න බව ඒ වැඩපිළිවෙල තුල නැහැ. ඒ නිසා ඒක ධර්මයක් හැටියට නිවෙන්න සැනසෙන්න තියෙන තැනක් හැටියට උන්වහන්සේ හඳුනාගත්තේ නැහැ. ඒ නිසා උන්ගේ ආයාචනා ආරාධනා ලැබෙද්දිත් ඔවුන් හැර ගියේ බවමයි අපි ඉගෙන ගත්තේ. එහෙනම් අපි සද්ධර්මය කියලා යමක් හොයයි නම් සෙවිය යුත්තේ විමසිය යුත්තේ මෙන්න මේ සීමාවෙන් එහා වූවක්මයි. දැන් අපට අපේ ජීවිතය තුළ එතනින් එහා පැත්තේ යමක් ඇහුවා අහලා තියෙනවා අහන්න පුළුවන් අපි ඒ බඳු දහමක් භාවිතා කරනවා වඩනවා කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ බඳු දහමකට අපට තාම අසා ගැනීමක්වත් කරගන්න නොලැබුණා නම් අපි අතිශයින් සංවේගයට පත්ව අප්‍රමාදීව ඒ බඳු දුර්ලභ දහමක පහස සොයන්නට උත්සාහවත් වීමම වටිනවා. ඒ නිසා ධර්මයේ කියලා මොනවා හරි අහා ඉන්නවට වඩා ධර්ම මාර්ගය කියලා මොනවා හරි වඩනවට වඩා ලෝභ දේශ මෝහ తాවකාලිකව යටපත් වූ පමණකින් ලෝභ දේශ මෝහ తాවකාලිකව නෙවෙයි තදංගව නොවේ විස්කම්බන වශයෙන් ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානයෙන් තෘතිය ධානයෙන් චතුර්ථ ධානයෙන් යටපත් කළ පමණකින් ඊටත් එහාට ගිහිල්ලා මහා කල්ප 20000කට මතු නොවෙනසේ ආකාසානං ඡායතනේ මහා කල්ප 40000කට මතු නොවෙනසේ විඥානං ඡායතනේ මහා කල්ප 60000කට නැවත මතු නොවෙනසේ ආකින්චඤ්ඤායතන සමාපත්තියෙන් මහා කල්ප 84000කට නැවත කෙලෙසෙන්නේ නැති නේව සංඥානා සංඥා සමාපත්තියෙන් යටපත් වුණත් යටපත් වෙන වැඩපිළිවෙලක් ඇතත් ඒක සද්ධර්මයේ නෙවෙයි. ඒ ලෝකේ පැවති ධර්මය. එතකොට අපි ලෝභ ද්වේෂ මෝහ යටපත් කරගෙන අලෝභ අදෝස සමෝහ කුසල මූලය මතු කරගෙන මතු කරගත් කුසල මූලයේ වඩන පිළිවෙතක හික්මෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒ ලෝකේ පැවති දේ බව හඳුනාගෙන රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය පිණිස විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අවිද්‍යා දෝමනස්සං ඛ්‍යාත මේ සකල විද ක්ලේශයන් නැවත නූපදින නොහට ගන්න
වැඩපිළිවෙල කුමක්දයි සොයාගත යුතු වෙනවා, හඳුනාගත යුතු වෙනවා. ඒ බඳු ධර්මයක් අසනතුරු, ඇහෙනතුරු, තේරුම් ගන්නතුරු අපි සද්ධර්මයේ ඇහුවා යයි තෘප්තිමත් නොවිය යුතුයි. සිද්ධාර්ථ බෝසතුන් ඒ ගුරු ඇසුරට ගිහිල්ලා ඒ මග අහලා වඩලා භාවිතා කළා සතුටුුනේ. අතහැර ගියා. ගුරුවරයාගෙන් ගුරුවරයා ළඟට, ගුරුවරයාගෙන් ඒ ගුරුවරයා හැර දාලා තවත් ගුරුවරයෙක් ළඟට. මෙහෙම බොහෝ අය අතරට ගියා. එහෙනම් අපිටත් අද දවසෙත් අහන්න පුළුවන් ඕන දෙයක්. අහලා බලනවා මේක කොතෙක්ද සීමාව. එතකොට මම හොයන දේ මෙතන යෙදෙන්නේ නැහැ. මේ ලෝකේ පැවති දේ. මේ විදිහෙන් අපි අහගෙන සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ හොයාගෙන ගියොත් අපට යම් දවසක් හමු වේවි ඒ බඳු ධර්මයක් හොයාගන්න පුළුවන් වෙන බව. ඒක ඊටාත්ම අමාරු අවස්ථාවක් වේවි. අමාරු වුණත් අපි කල යුතුයි. බුද්ධ ශාසනයක් ලෝකෙ හැමදාම පහළ වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයක් ලෝකෙට ලැබෙන්නේ කල්ප ගානකට පස්සේ. අපි ගෙවි ගිය මහා කල්ප 91 ගැන කල්පනා කළොත් ඒ කල්ප 91ටම ලෝකෙ පහළ වෙලා තියෙන්නේ බුදුවරු 7 බුදුවරු 7 පහළ වුණේ. බුදුවරු 7 මහා කල්ප 91කට පහළ වෙලා තියෙන්නේ. විපස්සී බුදුරජාණන් වහන්සේ මීට කල්ප 90කට පෙර ලෝකෙ පහළ වුණේ. උන්වහන්සේ පිරිනිවනට වැඩම කළා. මහා කල්ප 60ක් බුදුරු ලෝකෙ පහළ වුණේ. බුද්ධ ශූන්‍ය කල්ප වුණා. කල්ප 60කට පස්සේ සිකී වෙස්සභූ කියන බුදුවරු දෙනම ඒ මහා භද්‍ර කල්පයේ තුල පහළ වුණා. එතනින් පස්සේ ආපහු කල්ප 30ක් බුදුවරු පහළ වුණේ නැහැ. බුද්ධ ශූන්‍ය කල්ප. මේක මහා භද්‍ර කල්පයක්. මහා දුර්ලභ අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. මේ කල්පයට බුදුවරු 5 නමක්. ඒනොත් 4 නමක් බුදුව පිරිනිවී ගිහිල්ලා. අපට තාමත් ඒ සද්ධර්මයේ සීමාව වෙන් කරගන්න බැරි වෙලා. ලෝකේ පවතින හා නොපවතින දහම වෙන් කරගන්න බැරි වෙච්ච නිසා අදත් අපි සංසාරේ. අදත් මේ ජීවිතය තුලත් අපි මේ ධර්මයේ වෙන් කරගන්න මහන්සි නොවුනොත්, වෙන් කරලා හඳුනා ගන්න බැරි වුණොත් අපි ධර්මයේ නමින්, ශාසනයේ නමින් ලෝකේ පැවති සීමාවක සතුටු වෙලා නැවතත් මේ සංසාරයටම එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද අපේ දොස්තර මහත්මයාණන්ගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ දින ධර්ම දානය තුල අපි සද්ධර්මයේ කුමක්දයි විමසා බැලීමක් කලේ කරන්නේ නැහැ. ඒත් අපි කාටත් මේ බණ අහන අන්තර්ජාලයට පිවිසෙන බොහෝ දෙනෙකුට සද්ධර්මය කියන්නේ කොතනින් එහාවක්ද කියලා හඳුනාගෙන සද්ධර්මයේ වෙන් කරලා හඳුනාගෙන
මොනවා හරි දෙයක් අහා ඉන්නේ නැතුව මොනවා හරි අහගත්ත දෙයක් තුල හික්මෙනවා කියලා යමක් කරන්නේ නැතුව අහගත්ත දේ අහගන්න දේ නිවැරදි ඒ අහගන්න නිවැරදි සීමාව තුල යම් පමණකට හෝ එහි යෙදෙන්න හික්මෙන්න පුළුවන්කම ලැබුණොත් එහෙම පුළුවන්කම නොලැබුණත් කමක් නැහැ. අඩුතරමින් අහලා දැනගත්තොත් මේ ආශ්‍රවක්ෂය කර්මක්ෂය කරන්නේ මෙහිමයි. රාගක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය වෙන්නේ මෙහිමයි කියලා. කරන්න බැරි වුණත් අහලා හරි දැනගත්තොත් අන්න මේ ශාසනයේ නොයනස් වෙන পদවියක් ලැබෙනවා. සුතවාචකෝ අරිය ශ්‍රාවක. අඩුතරමින් සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියන ඒ ආර්ය නාමය ලබන්න හෝ පුළුවන්කම ලැබුණොත් අපි සෑහෙන වාසනාවන්ත බවක් භාග්‍යවන්ත බවක් යෙදෙනවා. ඉතින් ඒ බඳු වාසනාවක් ඒ බඳු භාග්‍යයක් හොදා කරගන්න මේ පිරිසට වගේම අන්තර්ජාලයේ හරහා බණ අහන බොහෝ දෙනාට මේ ධර්ම ශ්‍රවණය මේ ධර්ම දේශනාව මහෝපකාරී වී දැන් මේ මොහොතේ පටන් ඒරින් එහා පැත්තේ තියෙන ලෝකේ නොපැවතුණු උන්වහන්සේ අවබෝධ කළ සද්ධර්මයේ සොයන්න විමසන්න අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව සම්පාදනය කරන්න අප්‍රමාදීව සොයා සපයා ගන්නට උත්සාහවත් වේවා කියන ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ වෙලාවට නියමිත ධර්ම දේශනාව අපේ නිමාවට පත් කරනවා. ඔබ අප හැම දිනාටම ඒ සද්ධර්මයේ සීමාව හඳුනාගෙන ඒ සද්ධර්මයේ අසා දැනගෙන ලෞතුරු මඟ වඩන්නට මේ ජීවිතයේ ඉතිරි වෙච්ච මේ ශේෂය හෝ අපට බොහෝ සෙයින් උපකාර වේවා. ඒ ශේෂ වූ ජීවිතය තුලේ මඟ අසා දැනගෙන සුතවත් ආර්ය ශ්‍රාවක භාවයවත් ලබා ඉන්හිහාට යන්නට අප හැමට ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා. එරෙහි යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරේවා. අතුරු ආන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය හාත්පස රැකවරණයේ සැලසී සියලු ලෞකික ලෝකෝත්තර උතුම් ප්‍රාර්ථනා ඒකාන්ත කොට වහවහ සාත්සාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ අත්පත් කරගත්තා වූ කුසල පුණ්‍ය ධර්මයන් මතු දිනක බුදුව ලොවක් සනසන ආර්ය මෛත්‍රී නාත මෙත්බෝසතාණන් වහන්සේ ඇතුළු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමැති ඉෂ්ඨකාමී සියලුම දිව්‍ය රාජ සමූහයාට අත්පත් වේවා. දිව්‍යසිසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනා බෝධියෙන් දෙවියෝද අමා මහ නිවනින් සැනසේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද වගේ දවසක
සෝමසිරි වෛද්‍යතුමන් ඊ타ත්ම දුකසේ මේ ලෝකයට බිහි කරන්නට අපමණ පීඩා වේදනා දරූ මේ ලෝකයේ තුල එදා දුෂ්කර අවධියක වෛද්‍යවරයෙක් දක්වා ඉහළට ඔසවා තබන්නට ඒ මව්පියන්ගේ ගුරුතුමන් දරූ වෙහෙස මහන්සිය දුක වේදනාව මේ වෙලාවේ අපි සිහියට නගාගෙන එවන් උදාර මෙහෙවරක් මා වෙනුවෙන් සිද්ධ කළ ඒ මාගේ මව්පිය ගුරුතුමන් වහන්සේලා ඇතුළු කොට ඇති ඔබ අප හැම දෙනා නමින් මිය ගිය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි අපේ සකල විද ඥාතිවරු මේ පින්ගෙන සැපතටපත් වේවා දිව්‍ය මනුෂ්‍ය සැපතින් සැපවත්ව ලෝතුරු සැපතින්ම සැනසේවා නදහසින් හිදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු හිදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු මේ පුණ්‍ය බලයේ කුසල බලයේ තුනුරුවන්ගේ ආනුභාවී ආශිර්වාදය ස්වාසුදහසක් ධර්මස්කන්ධයේ තෙද බලානුභාවය ද්‍රෝණියක් ධාතු තෙන්පත් ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අටමස්ථානයේ විහාරයේ වැඩ ඉන්න සෑරදුන් ආනන්ද බෝධි රාජානන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ පුණ්‍ය භූමීන්ගේ අනන්ත තෙද බලානුභාවය පින් අනුමෝදන් වන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාගේ රැකවරණයෙන් අද දවසේ ජන්මදිනයේ සිහිපත් කරන වෛද්‍ය සෝමසිරි මහත්මයාණන් ඇතුළු කොට ඇති ඔබ අප හැම දෙනාට හැදුවැනි ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සුජීවත්ව වාසය කරන හැමටත් දුර්ශමානව අදුර්ශමානව එළඹෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් හිරුදුටු ගණදුරක්සේ දුරව ගොස් සතුරු ආන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත ශාන්තිය සහනයේ සැනසෙල්ල හාත්පස රැකවරණයේ නිරතුරුව සැලසේවා කරන කියන රැකී ආරක්ෂා වෙලෙලඳාම් ගොවිතැන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා සිද්ධ වේවා සංසාර ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුරුජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් දහම් මඟ අසාගෙන ලෞතුරු මඟ ඵල නිවනින් සැනසුම කල්නොවේවාම ඔබ අප හැම දෙනාටම ලැබේවා සැලසේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච සෝකප්පත්තාච නිසෝකා හොන්තු සම්මේ පිපා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ සපත්ති වේපතක් වේවා දීර්ඝායුෂ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, යහපතක් වේවා, දීර්ඝායුෂ